नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से यद नित्यं तं दुःखं यं दुःखं तद नत्ता यद नत्ता तं नेतं मम नेसो हमस्मिन् निमेषो अत्ताति एवमेतं यथा भूतं सम्मपඤ්ඤाय दत्तवन्ति। सदा पूजनीय वंदनीय महासंघरत्न महासराय श्रद्धा बुद्धि संपन्न कारुणिक पिंवतनी මේ පින්වත් හැම දිනම දැන් මේ සූදානම් වෙන්නේ සසර දුක්ගිනි නිවීම පිණිස ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් විදක් ශ්‍රවණය කරන්ට. එනිසා මුලින්ම මතක් කරනවා ඉතාමත් ඕනකමින් තමන්ගේ සිත නොයෙක් අරමුණු වලට දුවන්නට නොදී චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගෙන ඉතාමත් හොඳින් වහන්ට කියලා. තව බණ අහන පින්කමක් කරනව නෙවෙයි පන්සලට ඇවිල්ලා තව කුසල ධර්මයක් යෙදෙනව නෙවෙයි ඇත්තටම ජීවිතයේ තියෙන දුක්ඛදායක බව කිවා ගන්න අවබෝධයක් මා ලබා ගන්න ඕනේ කියන වුමනායන ශ්‍රවණය කරන්ට කියලා මතක් කරනවා. සිංහතුනි අතීතයේදී ලෝතර බුදුරජාණන් වහන්සේ ලෝකන තරම් ලෝකෙ පහළ වෙන්න ඇති ඒ අවමෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සසර දුක්ඛේ නිවන සත්‍යධර්මයක් තුන තරම් මේ ලෝක ධාතු දේශනා කළා. අනේ කාලවලට බොහෝ වෙලාවට අපි ප්‍රේත ලෝකේ ඒවත් නැතිනම් අසුර ලෝකේ එහෙමත් නැතිනම් තිරිසන් ආත්මක ඒ අමාමෑණි බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙලා සසර දුක් නිවෙන සසර දුක ගෙවන ධර්මයේ දේශනා කරනවා. අනේ සමහර විටක අපි ඒ කාලෙක අසඤ්ඤතලේ එහෙම නැත්නම් අරූප ලෝකේ ඒවත් නැත්නම් අපි මේ මිනිස් ලෝකෙම ඒ භාග්‍යවතුන් වහන්සේලා උපන්න මේ දිමේ ඉපදිලා ඒත් අපිට නෝන භාවිතා කරගන්න තරම් අපි දක්ෂණය අනුවණයි අශ්‍රද්ධාවයි ඒ වගේම නොයෙක් දෘෂ්ටි වලට අහු වෙලා අනේ හින්දති සද්ධර්මයේ වැරදුනා. තවත් වෙලාවක ඒ බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා අපිත් මේ මනුස්ස ලෝකෙ ඉපදිලා ඒ කර්මාවරණයක් වෙලා අපිට නොයෙක් විද්‍යානන්තර අකුසල ධර්ම අපි අතින් කෙවිලා ඒ අකුසලයේ නිසා හේතු සම්පatti ගුණත් අපිට අවස්ථාව වගේරිලා අනේ අපි මනුස්ස වෙලා ඉපදිලා බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා නමුත් තේසන සම්පත්තිය ආවරණය කරන්න අපිට විපාකයේ හේතු වෙලා අපි ඉපදලා තියෙන්නේ උපතින්ම ඇස් නැතුව උපතින්ම කන් නැතුව මිනිස්සෙක් වෙලා උපන්නට එහෙම නැත්නම් මන්ද බුද්ධිකව මේ කුමන හෝ ආකාරයකට අපේ ජීවිතයේ අවස්ථාව වැරදුනා කියන එකට සාක්ෂියක්
උපත් මාත් අද දවසේදී මේ සසරේ ඉන්න බව. මෙහෙම අනන්ත කාලයක් ඉපදෙමින් මැරෙමින් බුදුහාමුදුරුවෝ පහළ වෙනකොට අපිට වැරදිලා, ඒ වගේම තව කාලයකදී මේ මනුස්ස ලෝකේ අපි ඉපදිලා හොඳ නුවණයි හංගවා කියන අර්ථය තේරුම් ගන්න තරම් හරි තීක්ෂණයි, ජාති ප්‍රඥාවකින් යුක්තයි, සපඤ්ඤයි. අනේ බුදුරජාණන් වහන්සේලා ඒ කාලේ පහළ වෙලා නැහැ. මේ ධර්මතා දෙක අපි අපේ ජීවිතය යහපත් වෙනකොට බුදුරජාණන් වහන්සේ සත්‍යධර්මයේ ලෝකේ නැහැ. ඒ මහෝත්තමයන් වහන්සේලා ලෝකේ වැඩ ඉන්නකොට සත්‍යධර්මයේ තියෙනකොට ඒක ලබන පරිසරයක අපි නැහැ. මේ විදිහට එහාට මෙහාට වෙවි දීර්ඝ කාලයක් කැවිලා පෙර පිනකින් සසරගත පාරමිතාවක් පූර්ණේ වෙච්ච බවකින් දුර්ලභ බුද්ධෝත්පාද කාලයක් ලැබිලා, ඒ වගේම මනුස්ස ආත්මයක් ලැබිලා නිකන් නෙවෙයි හංගවා කියන අර්ථය තේරුම් ගන්නට පුළුවන් ඥාන ශක්තියකුත් එක්ක සද්ධර්මයේ තියෙන වටපිටාවකුත් ලැබිලා මේ දුර්ලභ ක්ෂණ සම්පත්තිය ලැබුණ ඔබේ ජීවිතයේ සැබවින්ම වාසනාවන්තයි. නමුත් ඔබේ ජීවිතය මේ තරම් වාසනාවන්ත බිමක වටපිටාවක අද දවසේදී පිහිටලා තියෙන්නේ කියලා ඔබට තේරෙන්නේ නැති වෙති අවිද්‍යාවෙන් බැරිලා නිසා. නමුත් බුදුරජාණන් වහන්සේ සසර පෙන්නනවා මේ ශන සම්පත්තිය උදා කරගන්න බැරුව ඔබත් මමත් පැමිණි සසර අති දීර්ඝ බව. මේ දීර්ඝ සංසාරේ ඇඟලේ කිරිකල්ල පෙව් මවමල දුකට අදපු කඳුලකට කලන සතර මහා සාගරේ ජලයට වැඩි බව. ප්‍රියාමල දුකට සහෝදරය සහෝදරි ඥාති හිතයිසින් මල දුකට අදපු කඳුළු එකතු කලන සිව් මහා සාගරේ ජලය අගේ කපුදීට වඩා වැඩි බව. මේ දීර්ඝ සංසාරේ එනකොට මස් පිණිස මරණකොට කිල සිඳිනකොට ගලාගෙන ගියලේ එකතු කළ සිව් මහා සාගරේ ජලයට වැඩි කියලා පෙන්වනවා. මේ තරම් අති දීර්ඝ සංසාරික ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් දුක් විඳිමින් ඒ දුකෙන් එතර වෙන්න ක්‍රමයක් හොයලා යුවත් මාතාවේ කොච්චර ක්‍රමවේද හේවුවත් බුද්ධෝත්පාද කාලයේ මනුස්ස ජීවිතයේ සත්‍යධර්මයේ කියන කරන අවස්ථා තුනක තිකුතුනේ නැහැ. නමුත් අද ඔබේ ජීවිතේ වටිනාකම ඔබට නොතේරුණාට ඔබ ඉන්න තැනටපත් වුණොත් ඒකාන්තයෙන්ම කිසිවක් ගැන නොසලකා ආශ්‍රය කරන තැනට ඒකාන්ත කොට හැසිරෙන්න කැමැත්තෙන් ඉන්න මිනිස්සු වෙන්න බැරි නිර්සත්‍ය ප්‍රේත සත්‍ය ඒ වගේම දුක පිළින සත්‍ය ඕන තරම් ඇති. අවීචි අපායවල ඉන්න සත්‍ය මෙහෙම කියනවලු සෝහං ඊතෝ ගන්තා යෝනින් ලද්දාන මානුසින් වදඤ්ඤෝ සීල සම්පන්නෝ කාහාමි කුසලම් බහුං. නිවේ පිච්චෙන වාරයක් ගානේ දැවෙන වාරයක් ගානේ පොපියක් ගා අඬ මෙන්න මෙහෙම කියනවලු සෝහං ඊතෝ ගන්තා අනේ මම මෙහින් ගිලිල්ලා යෝනින් ලද්දාන මානුසින් මනුෂ්‍යාත්ම භාවයක් ලැබුවොත් වදඤ්ඤෝ බුදුහාමුදුරගේ වචනය කොහොම හරි ඉගෙන ගන්නවා, ධර්මය කොහොම හරි අවබෝධ කර ගන්නවා, සීල සම්පන්න හැමදාම මම සිල්වත් වෙනවා, කාහාමි කුසලම් බහුං බොහෝ කොට කුසල් කරනවා කියලා අපියක් ගහනිල් සත්ව අඬනවලු. අපිත් ඒ ඕනතරම් අඬලා තමයි මේ ඇවිල්ලා තියෙන්නේ භවයෙන් වෙරිලා පෙන්නේ.
අද ඔබට ලැබුණු මේ සෙන සම්පත්තිය ඔබ නොසලකා හැරියට ඔබ ලැබුණු මේ තැන ප්‍රාර්ථනා කර කර අදත් නිර්සත්‍ය කෝටි ප්‍රකෝටි ගණන පොකුවත් ගහඩ ඇති. එඳුවට සෙන සම්පත්තිය කියන එක ලැබෙන්නේ. ඔබ නොඇඳුවත් ඔබ ඊට සුදුසු කරුණු දෙක සම්පූර්ණ කළා නිසා ඔබට ඒ අවස්ථාව ලැබුණා. සත්පුරුෂයෙක් හැටියට මට ඔබට යමක් කිව යුතුයි. මේ දුර්ලභ බුද්ධෝත්පාද කාලේ වරද්දව ගන්නට එපා. ධර්මයක් සෙවීමේදී පවා තමන්ට ගොඩාක් අවංක වෙන්න, නිහතමානී වෙන්න, තමන් තුළ හැම වෙලාවෙම ඇත්තටම දුක සංසිඳන අවබෝධයක් ගොඩනැගෙමින් තියනවද කියලා බලන්න. තමන්ට වංචාකාරී වෙන්නට එපා කියන එක මතක් කරනවා. මේ අවස්ථාව අතහැරුණොත් ආපහු අපි කියලා කවුරුත් දෙන්නේ නැහැ. ඔබලා පින්වතුන් ධ්‍යාන ලැබුණාට අපි අකමැති නැ සතුටුයි. නමුත් ධ්‍යාන ලැබුවා කියලා රැවටෙනවට අකමැති. සැබෑවටම ධ්‍යාන ලැබෙන තැනටපත් වෙන නිසා ඔගොල්ලෝ මාර්ගඵල ලැබුණාට අකමැති නැ ගොඩාක් සතුටුයි. ඒ මාර්ගඵල ලැබුණා කියලා රැවටෙනවට අකමැති. සැබෑවට මාර්ගඵල ලැබෙන්න පිළිහිද නැති වෙන නිසා වරදින නිසා සුන සම්පත්තිය. ඉතින් යම් අවස්ථාවලදී අපි මතක් කරලා තියෙයි මුලින්ම මතක් කරන්න ඕනේ මගේ ජීවිතේ කිසිම දවසක ධර්මයේ හේතුවෙන්වත් මම කිසිම ස්වාමීන් වහන්සේ නමකට කාටවත් පෞද්ගලික දොස් කියන්නේ කියලා නැහැ. යම් අවස්ථාවල සමහර ස්වාමීන් වහන්සේලා ගන්න ධර්මාර්ථ වැරදි බව ප්‍රකාශ කරලා තියෙනවා. ධර්මාර්ථ වැරදි කියලා දොස් කියලා තියෙනවා. නමුත් ඒ ස්වාමීන් වහන්සේගේ පෞද්ගලිකත්වයට ජීවිතයට මම දොස් කියලා නැහැ. ඒක ප්‍රඥාවන්ත බුද්ධිමත් චරිතයක් නෙමෙයි. ඒ නිසා බුද්ධිමත් කෙනෙක් කවදාවත් එහෙම කරන්නේ. ප්‍රඥාව තියෙන කෙනෙක් එහෙම කරන්නේ. අර විදිහට කරන්නේ බොහෝ දෙනෙකුගේ යහපත සම්බුද්ධ ශාසනයේ උන්නති සඳහා. ඉතින් අද දවසේදී මේ පින්මුතුන්ට මතක් කරන්නේ කතියයි. හොඳට බුද්ධිමත් වෙන්න. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා ලෝකෙ වැඩ ඉන්න කාලයක් වුණා නම් අපිට වැරදෙනකොට අපේ පාය පැකිලා වැටෙනකොට හිස් පුරුෂයා මෝග පුරුෂයා කියලා බැනලා හරි අපිට යහපත කියලා තියෙයි. ඒ තිබුණු තුමේ අද නැති නිසා අපිට ගොඩාක් බුද්ධිමත් වෙන්න වෙනවා. සැබෑවටම විමුක්තිය මාවත මංගව කියනවාද මගේ ජීවිතයේ දුක නිවිලා දැත්තටම කියලා තමන් සම්මර්ෂණය කරලා බලන්න වචනයකට රැවටෙන්නේ නැතුව කියනවා. ගත වෙන ජීවිතයේ දුක නිවා ගන්න බැරි මට මරණයෙන් පස්සේ දුක නිවිද? මරණයෙන් පස්සේ නිවීම බුදුහාමුදුරුවෝ පනවලා නැහැ. නමුත් ගත වෙන ජීවිතයේ දුක නිවිලා නැත්තම් මරණයෙන් පස්සේ කවද කතාවට කොහොමද බුදුහාමුදුරුවෝ කියන්නේ මේ දැන් අද ඔබට ඇතිවිලා තියෙන දුක අම්මා තාත්තා සහෝදර සහෝදරී වෙනුවෙන් අඬපු කඳුළු සතර මහා සාගරේ ජලයට වැඩි කියලා කියන්නේ. අනේ ඇත්තට අපි මෙච්චර දුක් විඳලා තියනවද කියලා කම්පා වෙන්න නෙවෙයි ඔබට. සංවේදයක් ඇති කරගෙන අනේ අද මේ ජීවිතේ මවමල දුක මා සතුව තියෙන අඬන්න පුළුවන් දැනක පියාමල දුකට අඬන්න පුළුවන් දැනක සහෝදර සහෝදරි මල දුක කඳන්න පුළුවන් දැනක ඉන්නේ. අනේ මේ දුකෙන් බේරෙන්න බුදුහාමුදුරුවෝ කොහොමද කියලා තියන්නේ කියලා හොයලා ඒ උත්තරේ ජීවිතයට ගන්නයි ඕනේ. ඒ නිසා හැමදෙනාම
කැරියුත් මහරහතන් වහන්සේ ඔබත් මාත්‍රේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ මෙන්න මේ ගාථා පාඨයක් මතක තබාගෙන මොකද්ද? උබේන මිදම් මරණමේව නාමරණං පච්චාවා පුරේවා පටිපඤ්චත මා විනාශත කනෝවා මා වජ්ජගති. උබේන මිදම් මරණමේව දෙපසින් මරණයයි මැරිලා උපන්නයි පදිලා නැරෙනවා. නාමරණං පච්චාවා පුරේවා පෙරවත් පසුවත් නොමැරීමක් නැහැ. පටිපඤ්චත මේ ධර්මයේ මනාව ඇතුළට මා විනාශත විනාශ වෙන්න එපා. කනෝවා මා වජ්ජගති ක්ෂණ සම්පත්තිය අත්හැර ගන්න එපා කියලා කරිත් මහරහතන් වහන්සේ දේශනා කළ දහම් පාඨය සිහි තබාගෙන ඉතාමත් හොඳින් මේ දහම් විස්තරය ශ්‍රවණය කරන්නට කියලා නැවතත් මතක් කරනවා. මම අද දේශනාව සඳහා මාතෘකාව වශයෙන් ලැබුවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ සංයුත්ත නිකායේ 3 වෙනි කාණ්ඩයේ යද්ද නිච්ච කියලා සූත්‍රයක් තියෙනවා. අනේ සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යද්ද නිච්ඡං තං දුක්ඛං යං දුක්ඛං කතනත්තා යද්ද නත්තං තං නේතං මම නේසු හමස්මින් නිමේසු අත්තාති ඒව මේතං යතහ භූතං සම්මප්පඤ්ඤාය දත්තම්. මුතු වටිනා කරුණු ටිකක් තියෙනවා කියනවා. යමක් අනිත්‍යයි නම් තම් දුක්ඛං ඒක දුකයි. යම් දුක්ඛං යමක් දුකයි නම් තතනත්තා එය අනාත්මයි. අනාත්ම නිසා යම දෙන්නේ. යත් නත්තා යමක් අනාත්මයි නම් එහෙනම් තං එය නේතං මම මගේ නෙවේ. නේසු හමස්මින් මම නෙමෙයි. නෙමෙසු අත්තාති මගේ ආත්මේ නෙමෙයි කියලා ඇත්ත ඇති හැටි දකින්න කියලා පෙන්නනවා. පෙන්නලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා රූපම් වික්‍රේ අනිත්‍ය. රූපය අනිත්‍යයි. අපි මෙතනදී හොඳට බලමු මෙන්න මේ කාරණාව. යද්ද නිච්ඡං යමක් අනිත්‍යයි නම් තම් දුක්ඛං ඒ දුකයි. ඒ දුක නම් යමක් අනිත්‍ය නම් අනිත්‍ය වෙන්නේ දුක නම් ඒකෙන් කියනවා ඒක අනාත්මයි කියලා. එහෙනම් ඒ අරබය මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා දකින්න කියලා පෙන්නනවා. මේ වචන ටික ප්‍රකාශ කරන්නේ කාටද? බණ කියන බණ ඔබට මට. ඔබ තව කොහොමද යන සිද්ධිය දකින්න එපා මේකෙන්. ඔබ ආදේශ කරගන්න ඔබට. යමක් අනිත්‍ය වෙනකොට ඔබට දුක වෙනවා නම් බලන්න මොනවද අනිත්‍ය වෙනකොට ඔබට දුක වෙන්නේ කියලා. යම් රූපයක් අනිත්‍ය වෙනකොට ඔබට මගේ අම්මා මරුණා තාත්තා මරුණා දුව මරුණා පුතා මරුණා කියලා දුක එනවා නම් යද නිච්ඡං යමක් අනිත්‍ය නම් තන් දුක්ඛ ඒක ඔබට දුකක් නෑ. ඒ වගේම මගේ වාහනේ කැඩුනා මගේ ගෙදර කැඩුනා මගේ වස්තුව නැති වුණා කියලා තියෙන දේ නැති වෙනකොට වෙනස් වෙනකොට තන් දුක්ඛ ඒක ඔබට දුකක් නෑ. යද නිච්ඡං තන් දුක්ඛ යම් දුක්ඛ තදරත්ත ඒකෙන් ඔබට කියනවා ඒකේ ඔබට දුක වස්තුව තුල තියෙන්නේ අනාත්ම ධර්මතාවයක් කියන එක. තමන්ගේ නොවන පුද්ගලයේ නොවන ධර්මතාවයක් තිබුණු නිසායි දුක ආවේ කියන කාරණාව ඔබට කියනවා කියන එක කියනවා. යදනත්ත යමක් එහෙනම් ඒ ලක්ෂණයෙන් පිළින්නේ අනාත්ම බව නම් ඒ මම කියලා මගේ කියලා මගේ ආත්මයයි කියලා පෙනෙන ගතියක් තියෙනවා නම් ඒකෙන් හිත මුදව ගන්න කියනවා. ඒ දිහා නේතං මම නේසු හමස්මින් නේසු අත්තාති මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා
හොඳට දන්න දකින ඇහැක් හදා ගන්න කියනවා. මේ ටික අපි තව ටිකක් පුළුල් විස්තර කරලා ගනිමු. ඇත්තටම නේතං මම නේසු හමස්මි නෙමෙසු අත්තාති මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි ඒදී අනාත්ම දෙයක් ඒ කියලා දකින්න මේ ශාසනයේ තියෙන පිළිතුරුම වචනේ තමයි අනිත්‍ය කියන එක. යතනිච්ඡං පංචකම් යමක් අනිත්‍ය කියන එක දුක කියන එක. මෙතනදී අපිට අර්ථය වර්ධවා ගත්තොත් ධර්මයේ වර්ධවා ගත්තොත් විශාල අර්ථය වැරද්දක් වෙනවා. ඒ නිසා මෙතන අපි අර්ථය වර්ධින විදිහට ධර්මයේ වර්ධවා නොගත යුතුයි. හරියටම පැහැදිලි කරගත යුතුයි. ඒක තමන්ගේ ජීවිතයට සාපේක්ෂව. හොඳයි. යමක් අනිත්‍යයි නම් අනිත්‍ය වෙනකොට තම් දුක්ඛම් ඒ ඔබට දුකක් නම් මේ දැන් කෙනාට නෙපෙන්නන්නේ. බුදුජානක ධර්ම දේශනා කළේ මේ පංච උපාදාන ස්කන්ධ ලෝකයේ මෙතෙන්ට. ඔබ සීකර ගන්න පින්වත්තුනේ ඔබට යම් ධර්මයක් අනිත්‍ය වෙනකොට දුක වෙන දේවල් මොනවද කියලා ටිකක් හිතා ගන්න. අපි කියමු ඔබට දරුවෙක් වෙනවා නම් ඔබට දරුවා කියලා හම්බ වෙනවා නම් රූපේ ගන්න. ඒ රූපේ වෙනස් වුණොත් විපරිණාම වුණොත් ඔබට දුක එනවද නැද්ද? දුක එනවා. එතකොට අනිත්‍ය වෙන දේ ඔබට දුකක් වෙනවා නම් ඇයි එහෙම දුකක් වුනේ? යද්ද නිච්ඡං තං දුක්ඛ. යම් දුක්ඛං සදනත්ත ඒ ඔබට දුක ආවේ එතන අනාත්ම ධර්මතාවයක් තියෙන නිසායි කියනවා. ඒ කියන්නේ ඔබ දරුවා කියලා ඒ රූපේ බැලුවට ඒ රූපේ හැදිලා තියෙන්නේ දරුවේ පුද්ගලෙක් නොවන ආත්ම නොවන ආත්මිකයට හිත නොවන තමන්ගේ නොවන තමන්ට හිත පිණිස නොපවතින ධර්මතාවයක නිර්මාණය උනේ කියන සිද්ධියක් වෙනවා. ඒ කියන්නේ යම් කිසි රූප කියලා යමක් තියෙනවා. අපි කියන දරුවෝ කියන තැනම අපි ගමු. ඒ රූපය අනිත්‍ය වෙනකොට අපිට දුක එනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමක් අනිත්‍ය වෙන දුක වෙනවා හොඳට තේරුම් ගන්න එන්නේ රූපේ ධර්මතාවයේ අනාත්ම නිසා ඔබට එහෙම දුක ආවේ. ඒ කියන්නේ තමන්ගේ අදහසට වෙනස් දෙයක් එතන තියෙන නිසා. අපි ඒක හොඳට සම්මර්ෂණය කරලා බලමු. පඨවි ඉමමේව කායං යතහ තිතං යතහ පනේතං ධාතුසෝ පච්චවෙක්කති. මේ කය යම්සේ පවතීද යම්සේ පිහිටා පවතීද එසේ ඇත්ත ඇති ඇති හොඳට මෙනෙහි කරන්න. දැන් සත්‍යය හැදිලා තියෙන සතර මහා ධාතුන් කියලා බලන්න කියනවා නෙවෙයි. හොඳට මතක තබා ගන්න. දරුවෝ ගැන හැදිලා තියෙන සතර මහා ධාතුන් කියලා බලන්න කියනවා නෙවෙයි. හොඳට මතක තබා ගන්න. මේ කය යම්සේ පවතීද යම්සේ පිහිටා පවතීද එසේ ඇත්ත ඇති ඇති. සස්පලට භෞතික විද්‍යාව එහෙම කරනකොට උගන්වනවා පදාර්ථය කියලානේ. පදාර්ථයට කියන්නේ මොකද්ද? ඝන, ද්‍රව, තාප, වායු. ඝන ස්වභාවය කියන්නේ සත්‍ය පුද්ගලයද? නෑ. ඒ ඝන වර්තමාන විද්‍යාවෙන් ඒ ඝන කියපු ස්වභාවයට තමයි මේ තවුරුදු දහස් ගානක ඉස්සර පුදුජානවාසේ පඨවි කියලා කිව්වේ. පඨවි කියලා කියනකොට හොඳට මතක තබා ගන්න පඨවි හඳුනා ගන්න පුළුවන් ලක්ෂණය කියලා. යම් තැනක තද
රළු කාර්කස ලක්ෂණයක් තියෙන ආධ්‍යාත්මික වේවා බාහිර වේවා ඒ තද ලක්ෂණය සත්‍යයේ පුද්ගලයේ නොවි රූප ස්වභාවයක පඨවි කියන ස්වභාවයේ ලක්ෂණය ද්‍රව කියලා කියන්නේ ගලන වැగిරෙන ගතිය. ඒකට බුදුරජාණන් වහන්සේ මීට අවුරුදු 1000 ගානකට කිව්වා ආපෝ කියලා. යම් තැනක වතුරම වෙන්න ඕනේ ගලන ගතියක්, වැగిරෙන ගතියක්, බැඳෙන ගතියක් තියෙනවා. මේ ආපෝගේ ලක්ෂණය කැටි වෙන, ස්නේහ ගතිය එකතු වෙන, බැඳෙන ගතියක් තියෙනවා. මේ ආපෝගේ ලක්ෂණය. සිමෙන්ති කුඩු ටිකක් වගේ එකකට වතුර ටිකක් තව බලන්න ටක් ගාලා ගුලි කරගන්න ඇති. නේ? ආපෝ කෘත්‍ය තමයි මොකද්ද? ටක් ගාලා එකතු කරගන්න. මේ ආපෝ ධාතුව නැත්තම් මේ ශරීරයේ තියෙන දුවිලි වගේ වෙයි. මේවා මේ විදිහට බැඳිලා තියෙන්නේ ආපෝ ධාතුව. ආපෝ ධාතුව. කද තේජෝ වර්තමානයේ තාප කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. මේක අවුරුදු 10 ගානකට ඉස්සර තේජෝ කියලා. තේජෝ කියන්නේ දවන, තවන, දිරවන, පැසවන ස්වභාවය. කන බොන ආහාර පාන ජීවිතයේ හැකියාවක් නැති තේජෝ ගතිය නොතිබුණා. එමොන්නේ මේ රූපේ පඨවි ධාතුව කියන තැනක ආපෝ ධාතුවෙන් බැඳුනට ආපෝ ධාතුව වැඩි වුණා නම් මේක වැක්කිරේ. නමුත් එහෙම දෙන්නේ නැතුව අවශ්‍ය ප්‍රමාණයට තියලා වියලලා තියෙන්නේ තේජෝ ධාතුව. තේජෝ ධාතුව. ඊට පස්සේ වායු ඝන ද්‍රව તાપ වායු කියන බුදුරජාණන් වහන්සේ වායු කියලා. ඒ වායු ධාතුව නොතිබුණා නම් මේක ඔබන්ඩ එහාට කරන්න මෙහාට කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට මෙන්න මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධර්මතා හතරෙන් යුක්ත ධර්මතාවයක නිර්මිත වෙච්ච රූපයක් මේ කය. මේ කය දරුවගේ කය නෙමෙයි. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත හතරෙන් නිර්මිත වෙච්ච රූපයක්. එතකොට ඕජට්ටමක රූපකලාපං ආහාර තිති ආහාරෝ කබලින්ක ආහාරට ආහාර කියලා කියන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියලා අෂ්ටමක රූපකලාප. අරගෙන එන නිසා මේ ශරීරේ රූපකලාප හදන නිසා කනබුන ආහාරයට ආහාර කියන්නේ. බත්පාන් කවුගේ මොන්නට වලින් කරන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන රූපකලාප හැදෙන එක. පොඩි කාලේදී ගන්න ආහාරය නිසා හැදෙන රූප කලාප ප්‍රමාණය වැඩි, නැසෙන රූප කලාප ප්‍රමාණය අඩුයි. ඒ නිසා ඒ රූපේ වර්ධනය ඉක්මනට පේනවා, ගෙවිව පේන්නේ නැහැ. තවත් වෙන වයසට එනකොට හැදෙන ප්‍රමාණය හා සමාන ප්‍රමාණයක් නැසෙනවා. ඒකට සමානව තියෙනවා. වයසට යනවා කියනකොට ආහාරයෙන් හැදෙන රූප ප්‍රමාණය අඩුයි, කියන දේ නැසෙන රූප ප්‍රමාණය වැඩි. ඒ හින්දා ඉක්මනට දිරන බව තේරෙනවා. වෙනස් වෙනවා කියන්නේ. එතකොට මේ අපිට බාලයි තරුණයි මහලුයි කියලා පෙනෙන්නේද ආහාරයෙන් හැදුණු ඒ රූප කලාපයන්ගේ අඩු වැඩිකම මතයි. ඔන්න ඔය රූපය පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඔය රූපය කනබුන ආහාරය නැමැති හේතුකින් හටගෙන තියෙනවා. ඒ හේතුව සත්‍යයේ පුද්ගලයේ නෙවෙයි, අනාත්මයි. අනාත්ම හේතුවක් නිසා
ආත්මීය ඵලයක් හැදෙන්නේ නැහැ. එතකොට අනාත්ම ආහාරයෙන් අනාත්මයි කියලා කිව්වේ දිගින් දිගටම ආපු ආත්ම සත්ව ගතිය බත්තට එක නැහැ. මරණයෙන් පස්සේ උප්පත්ති වශයෙන් යන ගතිය බත්තට වල නැහැ. ඒ වගේම තව ජීවයක් තව කෙනෙක් ඒ ආත්මයකට හිත ගතියක්වත් බත්තට ඒක නැහැ. ඒ බඳු හේතුවක් නිසායි මේ කය හැදුනේ. එහෙනම් මේ කය සිරින්දන් ආපු ආත්මිකට අයිති සිද්ධියක් නෙවෙයි. මේ කයට සත්‍ය කොහින්ද ආවේ කියලා පෙන්වන්න සුදුසුද? ආත්මිකෙ පෙන්වන්න සුදුසුද? එහෙම සුදුසුයි බත්තට ටික පෙර ජීවිතයක ඉඳන් ආවන බත්පාන් කෝපි කාලා නම් මේ ශරීරය හැදෙන්නේ. ඒක කියන්නේ ඇයි මේ? එහෙම පෙන්නන්නේ. බත්පාන් කෝපි මුංගට පෙර ජීවිතයක ඉඳලා ආව මරණයෙන් පස්සේ යනවා කියන තැනකින් පෙන්වන්න පුළුවන් බෑ. ඒ බඳු හේතුවකින් නම් හැදුනේ. එහෙනම් මේ කය හේතු ප්‍රත්‍යය කියන එකෙන් කියනවා අපි මුතුනි මේ කය දිහා බලාගෙන පෙර ඉඳන් ආපු සතෙක් කියලා ආත්ම භවයෙන් හඳුනගන්න එපා මේ කය කියන එක. මේ ආහාරයෙන් හටගත්තේ කියන දෙයින් ලොකු අර්ථයක් දෙනවා. මරණයෙන් පස්සේ කර්මානුරූපව ඉපදෙන බත්තට ටිකක් කියලා දකින්න එපා කියනවා. කියන්නේ මේ කය කර්මෙන් පස්සේ මරණයෙන් පස්සේ ඉපදෙන සත්‍යයක් කියලා ඔබ දකිනවා නම් ඔබ බත්තට ටික මරණයෙන් පස්සේ ඉපදෙනවා කියලා දැකලා තියෙනවා. ඒක කියන්නේ මේ කය ආහාර ප්‍රත්‍යයෙන් හැදුනේ කියලා බලන්න කියලා මතක් කරන්නේ ඇයි මේ නැවත? එහෙම බැලුවොත් ඔබට තේරෙනවා මේ කය එනකොට කර්මානුරූපවත් කෙනාවේ නැහැ. කොහටවත් ගෙනියන්නේ නැහැ. හේතු ප්‍රත්‍යය මෙතනම මේ ජීවිතේ මේ වටපිටාව මේ කයට හේතු තියෙනවා. නිබ්බන්දු ආහාරයෙන් හැදුණු මරණයෙන් ඉස්සෙල්ලා උපත්ති වශයෙන් අරගෙන ආවෙත් නැති මරණයෙන් පස්සේ ගෙන යන ධර්මතාවයකුත් නැති බත්පාන් කෝපි ටිකක් නිසා උපත්ති වශයෙන් එනකොට ගෙන ආපු බත්පාන් කෝපි නෙමෙයි මරණයෙන් පස්සේ යනකොට තියෙන බත්පාන් කෝපි නිසා නෙමෙයි දැන් මේ මහ පොළොව තුලම අසුරු කරගෙන හදාගන්න බත්පාන් කෝපි මොනවාද ටිකක් නිසායි මේ රූපේ හැදෙන්නේ කියලා කියනවාම ඔන්න මේ කය හේතු ප්‍රත්‍යයයි. එතකොට කියනවා ආහාරය අනාත්මයි. ඊට පසු ගෙනල්ලා හෝ ගෙනියන නැහැ. නාත් තමන්ගේ නෙවෙයි කෙනෙක් නෙවෙයි. ඒ බඳු ආහාරයක් නිසා හට ගන්න කය නැමැති ඵලය අනාත්මයි. ඉතින් කියනවා. ඕක තමයි මේ රූපයක සැබෑම ඇත්ත. ඔය රූපය හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත නිසා මේ ආහාරයෙන් මේ රූපය හටගත්තට තව මේ රූපයට පවතින උපකාර වෙන ධර්මතා කීපයක් තියෙනවා. කර්මය කියන එකත් ආහාර ප්‍රත්‍යයෙන් රාශි වෙච්ච රූපය කොච්චර කාලයක් මොන විදිහටද තියන්නේ කියන ගතියක් ඇති කරන්න හේතු වෙලා තියෙන කර්මය. ඊගාවට ඔය ආහාරයෙන් හැදුණු රූපය පවතින චිත්තේ හිත කියන එකට උගලන්ට හේතුවක් වෙලා තියෙනවා. ඒ වගේම ඔය රූපය ඔය විදිහට තබා ගන්න ඍතුව බාහිර ඍතුව කියන එක හේතුවක් වෙලා තියෙනවා. කම්ම චිත්ත ඍතු ආහාර කියන ආහාර සමුත්ථානයි ආහාරයෙන් උපන්න කම්ම චිත්ත ඍතු කියන තුනෙන් අනුග්‍රහය ලබනවා.
ඕනොන්ට උපකාරීව මේ රූපമിതി පවතිනවා. සතර මහා ධාතු රූපമിതിය චිත්තේ හෝ නැති වුණොත් විඥානේ හෝ නැති වුණොත් මේ රූපේ ආහාරය නැතුව තියෙනවා. තියෙන්නේ. මේ යුක්තිය සමතුලිතතාවයේ නැතිව ගිනි ගන්න මට්ටමකට වගේපත් වෙනවා. තියෙන්නේ. පුරාණ කර්ම යහෝ ගෙවුණු කර්මාවසෝ ඉවරුණු මේක තියෙන්නේ. ආහාරයෙන් හටගත්ත මේක මෙහෙම පවතින කම්ම චිත්ත කෘතු ආහාර කියලා ධර්මතා හතරක් තාත්තේලා තියෙනවා මේ රූපമിതിයට. පටිඝාපෝ තේජෝ වායු කියන සතර මහා ධාතු රූපമിതി අවකාශ ධාතු අවරාග රාශි වෙලා පවතින්නේ ඔය වගේ හේතු ප්‍රත්‍යයෙන්. හේතු ප්‍රත්‍යයෙන් හටගත් වස්තුවක් නිසා මේ රූපයට හේතු වෙච්ච එක හේතුන්ගෙන් එකදු හේතුවක් හෝ නැති වුණා. මේ රූපේ පවතින්නේ. කර්මය හෝ නැති වුණොත් මේක පවතින්නේ. චිත්තය හෝ නැති වුණොත් පවතින්නේ. කෘතු හෝ වෙනස් වුණොත් පවතින්නේ. ආහාර හෝ නොලැබුණේ පවතින්නේ. ආහාර සමුට්ඨානයි. ආහාරයෙන් හටගත්ත මේ රූපේ පවතිනවා මේ වගේ තව හේතු ටිකකින්. එතකොට ආහාරයෙන් හටගත්ත මේ වගේ හේතු ටිකකින් යුක්ත රූපമിതിය හේතු නිසා හටගත්තේ හේතු යමක් හේතු නැති වේද ඒ නැති වෙනකොට නැති වෙන්න පුළුවන් ධර්මතාවයකින් තියෙනවා. කියන්නේ මෙබඳු රූපයක රූපයක් තමයි කොයි වෙලාවෙ මොන හේතුව නැතිවලා නැති වෙන්න පුළුවන්ද දන්නේ. හේතු ධර්මතා හතරකින් සමුව තබාගත් මහ භූත රූපമിതിයක් නේද ඇස් ඉදිරියට ආවේ කියලා ඔබ කීයක කරවත් ඉගෙන ගන්න නැහැ. ඔබඳු රූපයක් එනකොට හේතුන්ගෙන් හටගත්ත නිසා හේතු නැති වෙනකොට නැති වෙන්න පුළුවන් අනිත්‍ය වෙන නිබඳ හේතුන්ගෙන් හටගත්ත රූපമിതിයක් නේද මේ එන්නේ කියලා දන්නේ නැතිකම නිසා අවිද්‍යාව නිසා ඇතිදිරියට ආපු රූපෙට ඔබ සංකාර තණ්හා උපාදාන භව කියලා කියන්නේ මේ ඇත්තට දන අවිද්‍යාව නිසා ඔබ හිතින් කියින් කලාවේ පෙනෙන රූපෙට තණ්හාව ඇති වෙන විදිහ හරි වටිනවා කියන විදිහට හිතුවේ උපාදාන වෙන විදිහ රූප හතට සමවද රූපේ රූපේ සත්‍යේ මේ පුද්ගලකින් හැඟීමෙන් ඔබ හිතුවේ ඔබේ කාරණේ ඔබ සිතින් කියින් කලේ තණ්හා උපාදාන කියන ගති දෙකේම අපේ කාරණේ පෝෂණය වෙලා තියෙන අවිද්‍යාවෙන් හටගන්න තරම සංඛාරය කියනකොට තණ්හා උපාදාන ගති දෙක ඒ තුල තියෙන්නේ. ඒ කියන්නේ මෙතනදී මේ කෙලෙස් වශයෙන් ගත්තාම කෙලෙස් ටිකට කුසල සාගතවත් වෙනවා. නමුත් මෙතනදී ප්‍රධාන වශයෙන් දැන් ඇසිරි පිටට ආපු වස්තුවේ සැබෑ අර්ථය මම මේ විවර කරලා දෙන්නේ. ඒ බඳු හේතු ප්‍රත්‍යයෙන් හැදුණු සතර මහා ධාතු රූපමිතිය තමයි දැන් මේ ඇසිරි පිටට ආවේ. දැන් මම අනන්ත සංසාරේ ඉඳන් රූපික ඇත්ත දන්නේ. ඇත්ත ඉගෙන ගන්න නැහැ. ඇත්ත ඉදිරි පිටට එන වස්තුවට ඇලෙන්නේ නැති ගැටෙන්නේ නැතුව මෙන්න මෙහෙම ඇත්ත බලන්න කියලා උගන සාස්තු මනසලමත් මට හම්බෙලා තිබුණේ නැහැ. කල්යාණ මිත්‍ර ඇසුරක උපකාරයක් මට තිබුණේ නැහැ. මම මේ ඇහැ පරිහරණය කරන්න ඕනේ රූපය හම්බ වෙන වෙලාවට කොහොමද කියලා උගන්වන්න සත්පුරුෂයෙක් මගේ ජීවිතේට හම්බුන්නේ නැහැ. මට හම්බුනේ මේ ඇහි ඇත්ත ඇහැට පෙනෙන රූපය ඇත්ත නොදන්නා ලෝකයක් මැද්දේ උපන්නේ. ඒ ලෝකේ හැදිලා වැඩිලා ඒ ලෝකයේ කතා කරන දිහා තමයි බලන්න වෙන්නේ. බලන්න ඕනේ. ලෝකේ කලේ මේ ඇත්ත නොදන්නා කම මෙහෙම රූපයක් එනකොට මේ පුද්ගලික සත්‍ය කියන අදහසින් මේ දිහා බලනවා. කොරහක් වටිනවා කියන අදහසින් බලනවා. බලනකොට
දැන් මට පෙනෙන්නේ රූපේ පුද්ගලයෙක් හැටියට වටිනා දෙයක් හැටියට. අපි අර ඉස්සෙල්ලාම කිව්වා වගේ උපමාවේ කැමැත්තෙන් බැලුවේ දරුවා කියලායි බැලුවේ. හොඳට බලන්න මම දරුවා කියලා බැලුවේ අනිත්‍ය වෙන්න පුළුවන් තැනක. අනිත්‍ය වෙන්න පුළුවන් තැනක මම දරුවා කියලා බලනකොට මේ කයට මම කියලා බැලුවා. මේ මගේ දරුවා කියලා බැලුවා. මේ මගේ ආත්මය කියලා බැලුවා. ඒ තමම ඒ සමස්මින් ඉනිසොත්ත මම මගේ ආත්මය කියන තැනකින් අපි බලලා තියෙනවා. දැන් අපි මෙහෙම හිතාගෙන ඉන්නකොට යද නිච්ඡං තන් දුක්ඛං අපි මම මගේ කියලා හිතාගෙන ඉන්න තැන හේතුඵල ධර්මයක් කොයි යථාර්ථය තිබුණ නිසා අනිත්‍ය වෙනවා. අනිත්‍ය වෙනකොට මට දුක එනවා. මොකක්ද මට පෙනෙන්නේ දැන් දරුවා නරුණා නේද කියලා. මම මේ ඇත්ත නොදැන කර්ම භවය හදාගත්තා. මේ පෙනෙන දෙයට තණ්හා උපාදාන කියන gati දෙක එකතු කළා කියන්නේ තණ්හාව කියන්නේ ගොඩාක් වටිනවා නේද කියලා පෙනෙන පැත්තට තමන්ගේ පැත්තේ කැමැත්ත කියන gatiය උපදවාගෙන පෙනෙන පැත්තට නමනවා. රූපය දිහා බලනවා වටිනවා නේද කියලා එකට කියන තණ්හා. උපාදානය කියනකොට සත්‍ය පුද්ගලයෙක් කියන අදහස තමන් ඇති කරගන්නවා මේ රූපය මේ සත්‍ය පුද්ගලයෙක් කියලා බලන්න. දැන් මේ ස්කන්ධ ටික මේ කෙලෙස් ටික දෙකම එකට එකතු කළා මගේ කර්මයට විපාක සතර මහා ධාතු තියෙන තැන හේතුප්‍රත්‍යයෙන් හැදුණු රූප පිටිය මට දැන් පේන්නේ දරුවා වගේ. මේ දරුවා කියලා මට පෙනෙන කම පෙර ජීවිතේ ඉඳන් ගිනාවේ නැහැ. මරණයෙන් පස්සේ යන්නේ නැහැ. මේ දැන් මේ රූපේ ඇත්ත තියෙති නොදන්නා කම දැන් අපි දැක්ක රූපේ ගාවට එනකොට රූපේ ගිනාවේ නැහැ මරණයෙන් ඉස්සෙල්ලා. මරණයෙන් පස්සේ යන්නේ නැති ආහාරයෙන් හදු රූපයක් තියෙන තැනක එතන නොදන්නා කම කියන තැනයි ආරම්භය මේ රූපයේ දරුව හැටියට කෙරෙන සිද්ධියට. ඒ රූපය ඇත්ත නොදන්නා කම නිසායි මම මේ රූපෙට මේ පුද්ගලයේ මේ සත්‍යයේ වටිනවා දරුවා කියලා හිතුවේ. පෙනුණු දේ අපි හිතපු දේ දෙකම එකට එකතු කරලා විඥානයේ මායාකාරයේ මේ පෙනුණු දේ දරුවා කියලා දැනගත්තාම දැන් මට දැනෙන්නේ පෙනුණු පැත්තේ දරුවෙක් ඉන්නවා වගේ. රූපේ පැත්තේ දරුවෙක් ඉන්නවා වගේ. රූපේ දරුවගේ වගේ මට දැනෙන්නේ. ඇහැට හම්බුනේ අර මම ඉස්සෙල්ලා කිව්ව ප්‍රත්‍ය ටිකෙන් යුක්ත රූපයක්. ඒ රූපේ දරුවා කියන හැඟීම එකතු කළේ මගදී නැදදී අපි අපේම හිතේ. හැබැයි අපේම සිත දැනගත්තේ බෝ ඇත්තක් නෙවෙයි. අපේම සිත දැනගත්තේ පෙනුණු දෙයි හිතපු දෙයි දෙකම එකට එකතු කරලා මේ පෙනෙන දේ දරුවා කියලා දැනගත්තා. දැන් ගැනීමම මායාවක්. විඥානයේ මායාව. දැන් ඒ දැනගත්තකම මේ රූපේ දරුවා වගේ තැනකින් තමයි තියෙන්නේ. එහෙම ඉන්නකොට දැන් මේ රූපය අනිත්‍ය වෙනවා. අනිත්‍ය වෙන දවසට අපිට දුක එනවද නැද්ද? දුක එනවා. එහෙනම් අනිත්‍ය වෙන දේ ඔබට දුක එනකොට හොඳට තේරුම් ගන්න ඔබට දුක ආවේ ඒ වස්තුවේ සැබෑ ස්වභාවය අනාත්මව තිබුණු නිසායි. තමන්ගේ නොවේ හේතු ප්‍රත්‍ය තිබුණ නිසායි. යද්ද නිච්ඡං තම් දුක්ඛං යමක් අනිත්‍ය ඒ දුකක් නම් යම් දුක්ඛං යමක් වූ දුක වනානම් තදනත්ත ඒකෙන් කියවේ අනාත්මයි කියලා. තම් එහෙනම් ඔබ නේතම්මම නේසු හමස්මින් නෙමෙසු අත්තාති ඒ රූපේ මම නෙමෙයි මගේ දරුවා නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා. ඒක අනාත්මයි කියලා. ඒක හේතු ප්‍රත්‍යය කියලා. මෙසේ ඇත්ත සිහිත බලන්ද කියලා කියන්නේ.
ඒ විදිහට බැලුවොත් නොබෝ දවසකින්ම මේ ජීවිතය අනන්ත මහා සාගරයේ ජලයට වැඩිම මල දුක එච්චර අවිද්‍යාව ගැඹුරුයි. නමුත් ඒ මල දුකින් අද ඔබට මෙදෙන්න පුළුවන්. ඔබ හැමදාම මල දුකට යටවෙයි. අනිත්‍ය වෙනදී මම මගේ ආත්මය කියලා ගත්ත වරදට අපි මුලින් මතක් කළා වගේම පෙර ජීවිතේ ඉඳන් ගෙනාවේ නැති ඊගාව ජීවිතයට ගෙනියන්නේ නැති මත්තමේ තියෙන බක්පාන් කවුරු මොංගට ටිකකින් තමයි හැදුණු කම්ම චිත්ත කෘතු කියන ධර්මතාව තුනෙන් රැකෙන එදොත් සතර මහා ධාතු රූපයක් තමයි ඇස්විදිර පිළිට ආවේ. ඒ වස්තුවේ ඇත්ත නොදන්නා කම නිසා අපි ඒ රූපය දිහා තණ්හාවෙන් යුක්ත අම්මා කියලා සිහි කළාම බැලුවාම මට දැනෙන්නේ දැන් මගේ කාරණයට විපාක හිතේ ඒ රූපය අම්මා වගේ. මම අම්මා කියන තැන හිතාගෙන ඉන්නේ මම කැමැත්තක් ඇති කරගෙන තියෙන්නේ මේ වගේ හේතු ප්‍රත්‍ය නිර්මාණය වෙච්ච රූප මිටියකටයි. එතකොට ඒ හේතු නැතිනකොට ඒක නැති වෙනවා. හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත සංකත ධාතුවේ ස්වභාවය තමයි මොකද හේතු නැති වෙනකොට නැති වෙනවා. නැති වෙනකොට යද්ද නිච්ඡං නැති වෙනකොට තම් දුක්ඛං ඒක අපිට දුක වෙලා. ඔබට යමක් දුක ආවනම් ඒ කාරණාවෙන්ම තේරුම් ගන්න ඔබට දුක ආවේ එතන ඔබ හිතන විදිහට කෙනෙක් නොසිට අනාත්ම ධර්මයක් තිබුණ නිසායි. තදනත්ත එතන අනාත්ම සිද්ධාන්තයක් තිබුණ නිසා ඔබට එහෙම දුක ආවේ. කෙනෙක් හිටියනම් කවදාවත් ඒක වෙන්නේ නැහැ. ඒ හින්දා මේ තමම ඒ කියන්නේ මේ රූප මගේ අම්මා මගේ පුතා මගේ දුව මගේ නංගි මගේ මල්ලි කියලා මගේ දේවල් හැටියට ගන්න එපා. ඒසෝ හමස්නි මේ මගේ මේ මම කියලා මේ ශරීරේ ගන්න එපා. ඒ මොමුත් මේ රූපයත් කෙරෙන දවසට විපරිණාම මේ රූපයටත් එහෙම මේ රූපය ඔබ මම කියලා හිතාගෙන හැබැයි ඔබ මම කියලා හිතාගෙන ඉන්නේ. මේ වගේ හේතු ප්‍රත්‍යයෙන් ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත කම්ම චිත්ත කෘතු කියන ප්‍රත්‍ය ටිකකින් රැකෙන රූපමිතිය. ඒක අනිත්‍ය වෙනවා. මොකද ප්‍රත්‍යයෙන් හටගත්ත නිසා ප්‍රත්‍ය එකක් එකක් විනාශ වෙනවා. ඡායාවක් එක්කෝ ඡායාවට අපි කියනවා අනිත්‍යයි කියලා. අපිට මේ වගේ අත්‍ය ඡායාව වෙන්නේ මේකට කියනවා අනිත්‍යයි කියලා. ඒ ඡායාව හේතු ප්‍රත්‍ය. අත නිසා ආලෝක නිසා පසුත වෙන තැනක් තිබුණ නිසා. අත තිබුණා ආලෝක තිබුණා පසුත වෙන තැනක් තිබුණා මොන ඡායාවක් පේන්නේ. තැනක් තිබුණත් අත තිබුණත් ආලෝකෙ තිබුණා ඡායාව පේන්නේ. තැනක් තිබුණත් ආලෝකෙ තිබුණත් අත තිබුණත් ඡායාව පේන්නේ. අත නිසා ආලෝක නිසා පතිත වෙන තැන නිසා මට ඡායාවක් පේනවා. ඡායාව හේතු ප්‍රත්‍යයයි. අතයි තැනයි ආලෝකයයි. හේතු නිසා හටගත්තු ඡායාව හේතු එකක් එකෝනේ. අතද ඡායාව කියන්නේ එන ආලෝකයේ ඡායාව කියන්නේ එන පතිත වෙච්ච තැනද ඡායාව කියන්නේ හේතු එකක් එකෝනේ. එන මේ හේතු තුනමද ඡායාව කියන්නේ අත ආලෝකයයි පතිත වෙන තැනයි කියන තුනට ඡායාව කියන්නේ. එහෙනම් මේ හේතු එකක්කුත් නෙමෙයි හේතු ඔක්කොමත් නෙමෙයි නම් හේතු එකක්වත් නැතුව ඡායාවක් නෑ. හේතු එකක්කුත් නෙමෙයි හේතු ඔක්කොමත් නෙමෙයි හේතු නැතුවත් නෙමෙයි.
නමුත් මේ ඡායාවට දැන් මගේ අත කියලා ඡායාව දිහා බලාගෙන හිටියොත් අපි ගනුදෙනු දැන් මේ හේතු දන්නේ අපි. මේ අත හෝ නැති වුණ බාලෝක හෝ නැති වුණ පසුබිම් තැන හෝ නැති වුණොත් අපි මොනවා කියපු දේ මොකක් වෙයිද? නැති වෙයි. නැති වෙනකොට දුක එයිද නැද්ද අපිට? දුක එන්නේ ඇයි? ඒක අනිත්‍ය වෙච්ච නිසා. ඇයි අනිත්‍ය උනේ? හේතු දෙක සකස් වෙච්ච නිසා. කෙනෙක් පුද්ගලෙන් නොවි දුක ආවේ අනිත්‍ය නිසා. අනිත්‍ය උනේ අනාත්ම නිසා. හේතු ප්‍රත්‍ය හටගත්ත නිසා. මේ ඡායාව තුල ආත්මයක් තිබුණා නම් මේ හේතු තිබුණත් එක්ක තියෙනවා ඉන්නවා. නමුත් මම මේ ඡායාව කියලා බොහොම ආසයි මේක මගේ අත කියලා බැලුවේ ඡායාව දිහා නම් අත කියලා බැලුවේ හරි වටිනවා කිව්වේ ලස්සනයි කිව්වේ ඡායාවට නම් ඡායාව අනිත්‍ය වෙනකොට මට දුක එනවා. අනිත්‍ය උනේ හේතු ප්‍රත්‍ය නිසා. යත් නිච්ඡං දුක්ඛං යත් දුක්ඛං තදනත්. එහෙනම් ඉබඳු දේ මගේ අත අනිත්‍ය වෙනකොට දුක වෙන්න පුළුවන් දේ මම මගේ කියලා ගන්න සුදුසුද? සුදුසු නෑ. එහෙනම් සුදුසු කොහොමද? අනාත්ම හේතු ප්‍රත්‍ය හටගත්තේ කියලා බලන්න තියෙනවා. මේ රූපේ මේ ඡායාව වගේ කාරණේ නිසා චිත්තය නිසා කෘතු නිසා ආහාර නිසා පේනවා. හටගත්ත ඵලයක්. මෙහෙම හැදිච්ච මේ රූපෙ කියන්නේ ආහාරයක් නෙමෙයි, කාරණයක් නෙමෙයි, කෘතුවක් නෙමෙයි, චිත්තයක් නෙමෙයි. ඔක්කොගේ තුන් දෙනාගේම එකතුය. ආහාරයෙන් විතරක් නම් හැදලා තියෙන්නේ කර්මය හෝ චිත්තය හෝ කෘතු හෝ නැතුවම පවතින පුළුවන් පවතිනවද? එහෙනම් චිත්තයෙන් නම් හිත නිසා නම් හැදලා තියෙන්නේ. ආහාර නැතත් කෘතු නැතත් කර්ම නැතත් පවතින පුළුවන්. කර්මෙන් නම් විතරක් නම් හැදලා තියෙනවා. ආහාරය නැතත් හිත නැතත් කෘතු නැතත් කෘතු වටපිටාව නිසා නම් රූපේ පවතින්නේ. ආහාර නැතත් කර්ම නැතත් චිත්ත නැතත් පවතින්නේ. ඔය එකක් හරි නැතිවොත් මේක පවතිනවද? නැහැ. එහෙනම් නිබඳු ධර්මතා හතරක් නිසා හටගත්ත ඵලයක් වගේ මේ රූප ඡායාව මෙහෙම පවතින එක හේතු ප්‍රත්‍ය ඵලය. මේ හේතු එකකුත් නෙමෙයි මේ රූපේ කියන්නේ. හේතු ටික ඔක්කොම නෙමෙයි. හැබැයි හේතු ටික මෙහෙම තියෙන හින්දා මේක පවතින. ඒකට කියන්නේ මේ රූපේ. ඔබ දැන් මේ ඡායාවට අපේ තියෙන වගේ ඔබ ඒ රූපයටයි මානසික මේ සචි මාත්‍ය හරි හොඳ කෙනෙක් කියලා අපි දැන් හිතුවා. දැන් මම හිතන්නේ එතන තියෙන හේතුඵල ධර්මයේ රූපේ. මගේ පැත්තේ රූපය ඇත්ත දන්නේ අනිත්‍ය දන්නේ යද්ද නිච්ඡන් තන් දුක්ඛ මේක දුක් වෙන දෙයක් ඒක අනාත්මයි කියලා දන්නේ එහෙනම් මම බලන්න හරි හොඳ කෙනෙක් මේ අවල් මහත්යනේ කියලා මම හිතින් හිතුවාම ඒ රූපයයි මගේ හිතවිල්ලයි දෙකම එකතු කරගෙන දැන් මට දැනෙන්නේ මොකද්ද? කර්ම භවයේ මේ රූපේ සචී වාත්‍යය සචී කියලා කෙනෙක් ඉන්නවා කියන තරකින් තමයි තියෙන්නේ. දැන් මට කර්මයට විපාක දැන් මම එහෙම කර්මයක් හදාගත්තාම මට එන්නේ සතර මහා ධාතුවේ කෙනෙක්. දැන් මම හොඳ මිනිසෙක් මෙයා හොඳ කෙනෙක් හොඳ උපාසක කෙනෙක් හොඳ උපකාර කෙනෙක් කියන තරකින් මම ඉන්නේ. මම හිතියට අර හේතු ටික වෙනස් වෙනකොට මේ ඵලය නැති වෙනවා. නැති වෙනකොට මට දුක එයිද නැද්ද? එනවා. ඇයි මට දුක ආවේ? අනිත්‍ය වෙච්ච නිසා. අනිත්‍ය වෙන නිසා දුක ආවේ. ඇයි අනිත්‍ය වෙන්නේ? මට දුක ආපු තැන අනාත්ම නිසා. යද නිච්ඡං තං දුක්ඛං යං දුක්ඛ තදනත්ත. ඔක අනිත්‍ය වෙනකොට මට දුක එනවා. ඇයි මට දුක ආවේ? ඒක අනාත්ම නිසා. එහෙනම් තං නේතං මොනිස්කෝෂුන්නේ සවතත්. එහෙනම් එයා මගේ දායක මහත්තයෙක්, එයා මගේ යාළුවෙක්, එයා මගේ අම්මා තාත්තා කියලා මගේ කියලා ගන්න එපා.
ඒසු හමස් මේ මම කියලා ගන්න එපා. මේ හැම රූපයක්ම එහෙනම් ඔය ස්වභාවය නම් මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා ගන්න එපා. එතකොට සම්මප්පඤ්ඤය දක්වනවා. ඇත්ත ඇති බලන්න. මෙහෙම ඔබ රූපයේ දිහා බලන්න. රූපේ හේතු ප්‍රත්‍යයයි. අනිත්‍ය වෙන දෙයක්. මේක කෙනෙක් පුදුලෙක් කියලා ගත්ත දුක ගැන දැක පුළුවන් දෙයක්. දුක එන්නේ මේ රූපය තුල මෙන්න මෙහෙම සිද්ධියක් තියෙන හින්දායි කියලා බලන්න හැම වෙලාවෙම. පුළුවන් තරම් ඔගොල්ලෝ අද දකින්න මම ඊයේ මතක් කළ හරියයම අපි ඔක්කොටම දැන් ওই සිද්ධාන්තය දෙලා නම් තියෙන්නේ රූපයේ පිළිසඳ නොදකින අවිද්‍යාවෙන් ආරම්භ වෙච්ච කෙලෙස් කර්ම ටිකට විපාක හැටියට ආයතන 6 අපිට පෙනෙන්නේ මම වගේ සත්‍ය පුද්ගලයා වගේ නම් දැන් මේ ලෝකය නිර්මාණය වෙලා ලෝකේ හැටිලා හොඳට මතක තබා ගන්න මේ ධර්මයේ දකින ඕගොල්ලන්ට හිතෙන්න පුළුවන් මේ එන්නේ එහෙනම් සත්‍යයක් නෑ කියන්නේ පුද්ගලෙක් නෑ කියන්නේ එන්නේ කියලා. එහෙම හිතනවා නම් වැරදි. ඇයි මේ කය ඔබට මම කියලා පෙනෙනවද නැද්ද? මම කියලා මේ කය ඔබට පෙනෙනකම තියෙනවා නම් නෑ කිව්වොත් ඒක හරිද වැරදිද? නෑ කියන එක වැරදි නේද? මේ කය මම කියලා ඔබට පෙනෙනවා නම් මම කියලා කෙනෙක් නෑ කිව්වොත් බොරු කරනවා නෙමෙයිද? මම කියලා කෙනෙක් නෑ කිව්වොත් අපි බොරු කරනවා බොරුවක් කිව්ව නෙමෙයිද? බොරු කළා නන්දගෙන පුළුවන්ද? මේ රූප සත්‍ය පුද්ගලය කියලා ඔබට පෙනෙනවද නැද්ද? පෙනෙනවා. ඔබට මෙහෙම රූපේ සත්‍ය පුද්ගලය කියලා පෙනෙනකම තියෙනවා නම් සත්‍ය පුද්ගල නෑ කියලා කිව්වොත් බොරු කරනවා නෙමෙයිද? බොරු කළා නිවන් දකින්න පුළුවන්ද? මේ මම නෑ සත්‍ය පුද්ගලයෙක් නෑ කියන එකක් නෙමෙයි මේ කියන්නේ. මම මේ කය මම කියලා පෙනෙන හින්දායි දුක්ඛ සත්‍ය පෙනෙන්නේ. මම ඉපදිනා මම සතර ඉපදෙයි මම දැන් ලෙඩ වෙලා මම පිළිකාවක් හැදිලා මගේ බඩේ ගෙඩියක් හැදිලා මගේ කකුලේ තුවාලයක් හැදිලා කියලා දුකක් පෙනෙන්නේ. අනේ මට වයසයි මගේ කන් ඇහෙන්නේ මගේ අතපය පරන්නේ නැහැ කියලා දුකක් පෙනෙන්නේ. අනේ මම මැරෙයිද දන්නේ කොහේ මැරිලා කොහේ උපදීද දන්නේ කියලා මරණය අරගෙන දුක එන්නේ මම ඉන්නේ හින්දා නේද? මේ සත්‍ය පුද්ගලෙ ඉන්නේ හින්දා නේද? අනේ මේ බලන්න සත්‍ය මොනතරම් දුක් විඳිනවද? මේ අහිංසක සත්‍යයට මොනතරම් වද දෙනවද කියලා අපිට පෙනෙන විදිහට සත්‍ය පුද්ගල භාවයේ දුකක් ලෝකෙ පෙනෙන සත්‍ය පුද්ගලෙ ඉන්නේ හින්දා නේද? සත්‍ය නෑ පුද්ගලයෙක් නෑ මම කියලා කෙනෙක් නෑ කිව්වොත් අපි දුක්ඛ සත්‍ය කියලා එකක් නෑ කියනවා. අපි බොරුවකුත් කරනවා. මෙතනදී මේ කියන දේ ගැන හොඳට බලන්න. මෙච්චර මේ කය මම කියලා පෙනෙද්දී මම නෑ කියලා බොරුවක් කරන්න හදන එක නෙමෙයි මේ. මෙච්චර මේ සත්‍ය පුද්ගලයෝ හැටියට පෙනෙද්දී සත්‍ය පුද්ගලයෝ නෑ කියලා බොරු කරන්න හදනව නෙවෙයි. ඊගාවට මේ කය මමම වුණොත් මේ සත්‍ය පුද්ගලයම වුණොත් ජීවත් වෙද්දී සත්‍ය පුද්ගල භාවයෙන් එනත මම කියන ජීවිතයකට ලැබෙන දුකෙන් නිදහස් වෙන්න පුළුවන්ද? මේකේ හේම මොලයක් වුණා නමුත් මේ කාරණාව අපි තේරුම් ගන්න. අපි මෙතන සාධාරණ දේ පොඩ්ඩක් බලමු. ඕගොල්ලෝ මට කියන්නේ මම නෙමෙයි. මෙච්චර මේ කය මම කියලා ඔක්කොටම මේ කය මට මම කියලා පෙන්නනවා වගේ ඕගොල්ලන්ට ওই කය මම කියලා පෙන්නකම තියෙනවා නේද? තව සත්‍ය බුද්ධිලෝ ඉන්නේ කියලා පෙන්නකම ඕගොල්ලන්ට තියෙනවා නේද? දැන් සාධාරණ සත්‍ය පුද්ගලෙක් නැහැ කියන එකද
මේ කය මම හැටියට පෙනෙන්නේ කොහොමද? මේ කය සත්‍ය පුද්ගලය හැටියට පෙනෙනවා නම් මේ කය සත්‍ය පුද්ගලය හැටියට පෙනෙන්නකම ඇති උනේ කොහොමද? කියන දෙකෙන් අපි සෙවියුත්තේ ගත යුත්තේ කොහොමද? මම නෑ කියලා කිව්වොත් සත්‍ය පුද්ගලය නෑ කියලා කිව්වොත් අපි බෝල් කෙරුවා වෙනවනේ. මෙච්චර මේ කය මම කියලා පෙනෙද්දි මෙච්චර මේ රූප සත්‍ය පුද්ගලය කියලා පෙනෙද්දි එහෙම නෑ කියලා කියනවනම් අපි දැන දැකම බෝල් කෙරුවා වෙනවා. එහෙම නෑ කියනවා වෙනුවට නෑ කියනවට වඩා සාධාරණ නැද්ද කියලා බලන්න මෙහෙම. මේ කය මම විදිහට පෙනෙන්නේ මොකක් නිසාද? යම් දෙයක් ඇති වුණොත් ඇතිවෙච්ච එකේ ක්‍රමයක් තියෙන්න ඕනේ නේද? ඒක සාධාරණ නැද්ද? දැන් ඔයගොල්ලන්ට මේ කය මම කියන විදිහට පෙනෙනවා නම් මම නෑ නෙමෙයි. මේ කය මම විදිහට පෙනෙන කම ඇති වුණේ කොහොමද කියලා හොයන්නයි මම කියන්නේ. මේ සත්‍ය පුද්ගල නෑ කියනවා නෙමෙයි. මේ සත්‍ය පුද්ගල ඉන්නේ කියලා ඔබට පෙනෙනවා නම් ඔබ නෑ කියන එක පැත්තකින් දබන්න. හොයන්න මේ සත්‍ය පුද්ගලය කියලා පෙනෙනකම මට ඇති වුණේ කොහොමද කියලා හොයන්න. ඒ හොයන්න ගියොත් හොයනකොට ඇති වෙන උත්තරය මම අර කිව්වේ. ඔබට තේරෙනවා ඇස් ඉදිරියට ආවේ මෙහෙම රූපයක්. රූපෙකට උන වෙනම සිද්ධියක්. ඒකට ප්‍රත්‍ය. ඔය රූපේට ඇත්ත නොදැක තණ්හාව ඇති වෙන විදිහට පුද්ගල භාවය ඇති වෙන විදිහට හිතින් හිතුවා. දැන් මොන්න ඒ රූපයයි මම හිතපු දෙකම එකට එකතු වෙලා ඔකට කියනවා චක්කු පරිච්ඡ රූපේච උපය චක්කු යනන් තින්නම් සංගති පස්සපච්ච වේදනා කියලා මේ රූපයක් හැදිලා පෙනෙන පැත්ත. වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදාන උපාදාන පච්චය භව කියන එකෙන් කියන කෙලෙස් ටික එකතු වෙච්ච එක. මේ විපාක ස්කන්ධ ටික. ඒකට කෙලෙස් ටික එකතු වෙච්ච හැටි කියනවා. තණ්හාව ඇති වෙන විදිහට උපාදානය කියලා කියන සත්‍ය පුද්ගල කියන හැඟීම් වලට. උපාදානය ඇති වෙන විදිහට හිතුවහම භවය කියලා කියන්නේ. පෙනුණු දේ හිතපු දේ දෙකම එකතු කරගෙන කර්ම භවය කියලා කියනවා. දැන් රූපේ සත්‍ය කියන ගතියක් මට ඇති වෙනවා. ඔබට මේ රූපයේ සත්‍ය කියන ගතිය ඇති කලේ ඔබේ මනසේ පෙනෙන ඇහෙන පැත්තේ තියෙන ස්කන්ධ ටිකයි ඒ අරබය හිතෙන් ඇති කරගන්න අවිජ්ජා දෝමනස කියන කෙලෙස් ටිකයි. දෙකම එකතු වෙලා පෙනෙන කම ඇති වෙලා තියෙනවා. දැන් මේ පෙනෙන දේ ඇත්ත නොදැන මේ විදිහට කෙලෙස් ඇති වෙන විදිහට කටයුතු කළොත් හොඳට බලන්න මේ විදිහට පෙනෙන ටිකේ ඇහෙන ටිකේ ඇත්ත නොදැන මේ විදිහට කෙලෙස් ටිකක් ඇති කළොත් පෙනෙන පැත්තේ සත්‍ය පුද්ගලෙ ඉන්නවා කියන එක ඔබට හැදෙන නිසා නෑ කියන්න බෑ. ස්කන්ධ ටිකට කෙලෙස් ටිකක් එකතු කළොත් පෙනෙන පැත්තේ මම කියන ගතිය හැදෙන නිසා නෑ කියන්න බෑ. හැදිලා තියෙන්නේ මෙහෙම පැත්ත තිබුණොත් හැදෙන නිසා නෑ කියන්න බෑ. පෙනෙන පැත්තේ පෙනෙන ඇහෙන රූප ටික හොඳට පිරිසිදු දැකලා තණ්හා උපාදාන කියන කෙලෙස් ටික තැබුවේ නැත්නම් ඒ කියන්නේ තණ්හාවෙන් සත්‍ය පුද්ගලික කියලා හිත මෙහෙව්වේ නැත්තම් මේ රූප ටික සත්‍ය පුද්ගල භාවයෙන් පෙනෙන ගතිය අතුරුදහන් වෙන නිසා තියනවා කියන්නේ. මේ ස්කන්ධ ටික පිරිසිදු දැක්කොත් පඨවිය කියලා දැක්කොත් හොඳට පඨවිය මමද ආපෝ තේජෝ වායෝ හොඳට සතර මහා ධාතු දැක්කොත් ඒ සතර මහා ධාතු කම්ම චිත්ත ත්‍රිතු ආහාර කියන ප්‍රත්‍ය හතරක සමவாயකින් හැදුණු රූපයක් නේ කියලා දැක්කොත් දකින්නට ආවොත් මම මගේ කියන හැඟීම හිතේ ගෙවුණු එහෙම දැක්කොත් අනිවාර්යෙන් මම කියන ගතිය ගෙවෙනවා. මම කියන එකට කියනවා අස්මිමානය කියලා. ඒක සිතේ තියෙන ගතිය. මානය කියන එක කෙලෙසයක්.
අරියත් මාර්ගයෙන් සම්පූර්ණම අයින් වෙන අනුශය ධර්මයක්. මම කියලා මේ පෙනෙන ගතිය. ඒක ගෙවන්න පුළුවන් එකක්. මේ කය මම බහින්ද නෙමෙයි. මේ රූපේට දිහා බලනකොට හිතේ එදෙනවා මම කියන මාන අනුශය. චෛතසිකේ. ඒ ගතිය මේ රූපය ඇත්ත බලන්න ඔබ කෙරෙහි ගෙවුනොත් මේ කය ඔබට මම කියන දැක්ම ඉතුරු වෙන්නේ නැති නිසා මම ඉන්නවා කියන්නේ නැහැ. මේ රූප ටික පිළිසින් දැකලා රූපං අත්තුතෝ සමුපස්සති රූපී ආත්ම වශයෙන් දකින්න උපාදානය කියන එක නැති වුණා. මේ රූප සත්‍ය පුදුල හැටියට පෙනෙනකම නැති වෙන නිසා නෑ කියන්නේ නැහැ. හැබැයි දන්නවා මේ පෙනෙන ඇහෙන ටික පිළිසින්ද නොදක සත්‍ය පුද්ගල භාවයෙන් අරමුණු හිත තබා ගන්නකම් සත්‍ය පුද්ගල භාවයට පෙනෙනවා මේ කය මම වගේ පෙනිලා මමත් ඇත්ත වෙලා සත්‍ය පුද්ගල භාවයට ඇත්ත වෙලා ලෝකයක් ගොඩනගෙනවා කියලා දන්න හින්දා නෑ කියන්නේ. මේ ඇති කන්නේ මේ ස්කන්ධ ටිකට මේ කෙලස් ටික එකතු කරන ගතිය තියෙන තාක් ලෝකේ හැදෙනවා කියලා දකින නිසා නෑ කියන්නේ. එතකොට මේ ඔබට පෙනෙන සත්පුද්ගල ලෝකය ඔබට පෙනෙන මේ කය මම කියලා තමන්ව හැදිලා තියෙන හේතු ප්‍රත්‍යයෙන් ස්කන්ධ ටික ආහාර ප්‍රත්‍යයෙන් හැදුණු ස්කන්ධ ටික අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හැදුණු කෙලස් ටික ස්කන්ධ සහ කෙලස් ටික දෙකම එකට එකතු වෙලා මමත් ඉන්න ඔබත් ඉන්න මේ ලෝකෙ හැදිලා තියෙන්නේ මට මමත් ඉන්න ඔබත් ඉන්න ඔය ලෝකේ ඔබට හැදිලා තියෙන ඔබේම ආධ්‍යාත්මික මේ වගේ පැත්තකින් ඊයේත් මම තව පැත්තකින් මතක් කළේ ඒක. ඔබ මේ වගේ ස්කන්ධ ටිකකට සිටේ මේ වගේ නපුරු ගතියක් හැදෙනකම් අපේ හිතේ මේ වැරදි ගතිය ගෙවෙනකම් ගෙවුනේ නැත්තම් මේ කය මම හැටියට පෙනෙන එක නතර වෙන්නේ නැහැ. එහෙම පෙනෙනකම තියෙන තාක් මේ කය මම හැටියට පෙනෙනවා. එහෙම තණ්හා උපාදාන ගතිය යෙදෙනකම් පෙනෙන හැන දෙයට තව සත්‍ය පුද්ගලයා හැටියට පෙනෙනවා කියනකම දන්න හින්දා කිසි වෙලාවක මම නැහැ කියන්න එපා. සත්‍ය පුද්ගලෙක් නැහැ කියන්න එපා. හැබැයි මම ඉන්නවා සත්‍ය පුද්ගලෙක් ඉන්නව නිසායි මට නෑදෑයෝ ඉන්නවා සහෝදරයෝ ඉන්නවා කියන ටිකක් තියෙනවා. ඒක හොයන්න මේ කය මම හැටියට පෙනෙනකම හැදුනේ කොහොමද? නෑ නෙමෙයි දැන් තියෙන එක පිළිසිඳ ඒක දුක පිළිසිඳ දකින්න. දුක නෑ කියන්නේ නෙමෙයි යන්නේ දුක. මේ කය මම කියන තැනකින් නම් ඔබට දුක ඉන්නේ ඒ දුක මම කියන දුක ආපු හැටි පිළිසිඳ දකින්න. මේ කය මම කියන දැකීම ආවේ මෙන්න මෙහෙම නේද කියලා බලන්න. සත්‍ය පුද්ගල භාවය නිසා නම් ඔබට දුක එන්නේ දුක නැහැ කියන්නේ නෙමෙයි දුක පිළිසිඳ දකින්න. ඒ සත්‍ය පුද්ගල භාවයෙන් යුක්ත දුක ආවේ කොහොමද කියන එක පෙන්නත් ඉවර කළා. එතකොට දුක ඇති වෙන ක්‍රමය දකින්න නිසා දුක කියලා එකක් නැහැ කියන්නේ. ඒ හේතුව නැති වෙනකොට දුක කියන එක නැති වෙන්න නිසා නැති කරන්න පුළුවන් නිසා තියෙනවා කියන්නේ. මේ හේතුව නැති වෙනකොට දුක නිරුද්ධ වෙනවා කියලා දකින නිසා තියෙනවා කියන්නේ. දුක්ඛ සත්‍ය තියෙන නිසා සමුදයක් නැහැ කියන්නේ. නිරෝධය දකින නිසා සමුදය තියෙනවා කියන්නේ. කෙටියෙන් ගත්තොත් මේ මම කියලා පෙනෙන තැන මේ සත්‍ය පුද්ගලය කියලා පෙනෙන තැන ඵලයක් දුක්ඛ සත්‍යය. ওই දුක ඇති වෙච්ච හේතුවක් තියෙනවා සමුදය සත්‍යය. ස්කන්ධ ටිකට ස්කන්ධ විතරක් තිබුණොත් මේ දුක ඇති වෙන්නේ නැහැ. තණ්හා උපාදාන කියන කෙලෙස් ටික. ඒක සත්‍ය පුද්ගල භාවයේ පෙනෙන හැටියට කම්බපු කම නිසායි මේ මම කියන එක නිර්මාණය වුනේ මේ සත්‍ය පුද්ගල කියන ගතිය නිර්මාණය වුනේ. දැන් හදාගත්ත ගතියට අනුව සිස්ටම් එක හදලා නම් තියෙන්නේ වැඩ කරලා. දැන් මම කියන එක පැනලා හැදලා තියෙන්නේ.
ඉඳගත්ත හිටගත්ත නැගිට්ට දිව්වක් කෑවක් දිව්වක් ගැහුවක් දැන් නම් මම කරනවම තමයි හදලා තියෙන්නේ. මේ මොනවා කියවොත් නම කෙනෙක් හදලා තියෙන්නේ ඉබේම පේනවා. රෙසිස්ටන්ට් එක හදලා තියෙන්නේ මේ සත්‍ය පුද්ගලය. එච්චරයි. දැන් ඉතින් එහාට ගිය සත්‍යෝ පුද්ගලයෝ කෑවක් දිව්වක් ඉඳගත්ත හිටගත්ත නැගිට්ට ඇවිත් සත්‍ය පුද්ගලයෝ තමයි තියෙන්නේ. සිස්ටම් එක. පොඩ්ඩයි හදලා තියෙන්නේ. මෙච්චරයි. මේ සත්‍ය පුද්ගලයෝ කියන කමෙන්ටරයි තියෙන්නේ. කරන ක්‍රියාදාමය ඔක්කොම මේට අනුගත කොහොමද ලැබෙන්නේ? ඒ වගේ එතකොට දන්නවා මේ දුක්ඛ සත්‍ය. දුකට හේතුව මොකද්ද? පෙනෙන හැම දෙයක තත්ත්වපදයෙන් පොඩි කෙලෙස් ටිකක් එකතු කරගෙන විතරමයි තියෙන්නේ. චුට්ටයි මිශ්‍ර කරලා. ඵලයේ මෙච්චරයි. මේ තුල මල දුක, පියා මල දුක, සහෝදරය සහෝදරි ඥාති හිතේසින් මල දුක, අසාධාරණ සංකල්ප කරන අයුක්තිකම් තියෙන යම් කන්දක් තියෙන ප්‍රේත ලෝක දුක, අසුර ලෝක දුක, නිරෝධ දුක මේ ඔක්කොටම උරුමකම් තියෙනවා මේ චූටි කෙලෙස් දෙක එකතු කරලා ලෝකෙ තුල. මොකද අද ඔබට මේ ලෝකයේ ඇත්ත වෙලා එතෙට කෙලෙස් හදා ගන්නවා. කෙලෙස් ටික නිසා හැදුණු ලෝකය නොදන්නකොට ලෝකෙට කෙලෙස් ඇති වෙලාවට ඔබ ලෝකයේ ඇතුළට ගිහිල්ලා ලෝකයේ හැදුන හේතුව නිසා ඔබම හදාගත්තාම හැදුණු දේ නිසා මේ හේතුව හදාගත්ත කියලා දන්නේ නැත්නම් හදාගත්ත දේට තණ්හා කළොත් ඒ තණ්හාව කියනවා අවිජ්ජා කියලා. විසම ලෝභය කියලා. ඒකට කියන්නේ තණ්හාව දුක්ඛ සමුදය කියලා. ඔබ ඉන්න සත්‍යයට කැමති නම්, දරුවන්ට කැමති නම් ඔබට කියන්නේ අවිජ්ජා කියලා. විසම ලෝභය කියලා. මේ තණ්හාවේ දෙවෙනි තත්ත්වය. දෙවෙනි ලේයර් එක. පළවෙනි එකෙන් කලේ මේ මම හැදුනා මේ සත්‍ය පුද්ගලයා හැදුනා ලෝකේ. දෙවනුවට ඔබ කලේ මොකද්ද? ඉන්න සත්‍යයන්ට පුද්ගලයන්ට තණ්හායි කියනකොට ඔකට කියන්නේ අවිජ්ජා කියලා. එතකොට මේ ලෝකෙන් එළියට යන්න නම් ලෝකෙ ඇතිවෙච්ච හැටි දකින්න. මේ දුක ඇතිවෙච්ච හැටි දකින්න. ඒකයි මම මතක් කළේ. අදත් ඒක. ඒ ටිකයි මේ යද්ද නිච්චන් තන් දුක්ඛම් කියන එක කියන්නේ. ඔබට දුක ආවේ ආපතන ලෝකේ. ඇයි දුක ආවේ? ඒ තමයි මේ සුහමස්මින් මේ සෝත්තති මම මගේ ආත්මය කියලා දැකපු බලපු නිසා. ඇයි බැලුවේ? යද්ද නිච්චන් රූපේ කියන අනිත්‍යය. කැමති දුකේ පුළුවන් දෙයක්. දුක එන්නේ ඒක මේ වගේ හේතු ප්‍රත්‍යයෙන් හටගත් දෙයක් නේද කියලා අනිත්‍ය බව දුක් බව අනාත්ම බව ලක්ෂණය වුණ දැක්ක එකයි. බයම් වෙලාවක හේතුක දැක්කම දන්නවා මෙහෙම තැනකට මෙහෙම ලෝකයක කදාගෙන දුක් විඳිනවා කියලා. ඉතින් අද මේ ටිකෙන් මතක් කළේ ඔයගලන්ට හොඳ උත්තරයක් හම්බෙලා තියෙනවා. කොතරම් හරි දුකක් අවශ්‍යනිකව තේරුම් ගන්න. ඒ දුක ඉන්නේ ඔයගලන්ට අනිත්‍ය කියන ධර්මතාවය නිසායි. අනිත්‍ය කියන ධර්මතාවය ඔයගලන්ට දුක උනේ ඇයි? ඔයගලන්ට දුක ආපු ඒ තැන අනාත්ම නිසායි. අනිත්‍ය වෙන දේ දුකක් ආවේ මොකක් නිසාද? අනාත්ම නිසායි. යද්ද නිච්චන් තන් දුක්ඛං යත් දුක්ඛ ප්‍රදගත දුක වේන් කියනවා මොකද්ද? අනාත්මයි කියන්නේ ඒක හේතුන්ගෙන් හටගත්ත දේ නිසා හේතු නැති වෙච්ච නිසා මේ කියන උත්තරේ කියන්නේ. ඒ නිසා හැම වෙලාවෙම දරුවේ පුද්ගලයේ සත්‍ය කෝ තමන් හෝ කියලා මේ රූප දිට්ඨික නිසා දුක එනකොට ශනිකව මේ රූපය මම හෝ මගේ ආත්මනේ අනාත්මෝදයක් අනිත්‍යෝදයක් කියලා පෙන්නන්න. මේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක්. හේතු වෙනස් වෙනකොට වෙනස් වෙනවා. එතකොට එදාට මට දුක එන්නේ ඒක හේතු නිසා හටගෙන වෙනස් වෙන පුළුවන් ධර්මතාවයක් තිබුණ නිසායි කියලා පෙන්නන්න. අර මම ඊයේ කිව්වා වගේ එහෙම පෙන්න මේ කය මම කියලා පටනේ පෙනෙන්නේ මේ ලෝකේ. මේ රූප සත්‍ය පුද්ගලය කියලා
මට පෙනෙන්නේ ඔබට පෙනෙන්නේ මේ පෙනෙන පෙනීම මට නම් ඇති වෙන්නේ මේ සත්‍ය කොහේද ආවේ කියලා ඔබට දෘෂ්ටි ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මෙතන මේ සත්‍ය මරණයෙන් පස්සේ උපදීද? සත්‍ය මරණයෙන් පස්සේ උපදීද කියලා ඔබට බාහිරකට සත්‍ය පුද්ගලයා ඉපදලා නැතිනම් ගැන අහන්න වෙන්නේ ඔබට සත්‍ය පුද්ගල භාවයේ දෘෂ්ටියක් ඉපදලා කියන එක පේන්නේ නැත්තම්. ඔබට මතක තබාගන්න. ඔබ නොදැක්කොත් යම් වෙලාවක මේ වස්තු වර්ග ඔබට සත්‍ය පුද්ගල දෘෂ්ටියක් ඉපදලා කියලා. ඔබට තේරෙයි වස්තු පැත්තේ සත්‍ය පුද්ගලයා ඉන්නවා කියලා. එතකොට ඔබ සසරේ දුවන එක නවත්තන්න බෑ. මේ ඉන්න සත්‍ය මැරෙන්න ඉස්සෙල්ලා කොහෙන්ද ආපු අය දන්නේ. කොහොම ඉඳලා ආපු අය දන්නේ. මරණයෙන් පස්සේ කොහේ යයි දන්නේ කියලා ඔබ එහාට මෙහාට දුවන එක නවත්තන්න බෑ. මොකද්ද? සත්‍ය පුද්ගල කියලා මට දෘෂ්ටියක් ඉපදිලා තියෙන්නේ මේ රූප ටික සත්‍ය පුද්ගල කියලා මට පෙනෙන්නේ නැහැ. රූපයතුළු සත්‍ය පුද්ගලයා ඉපදිලා නැතිලා යන එක ගැන අහන එක සුදුසුද? මම කියන දේ හිතන්න මම කතා කරන්නේ දිසාර නැතුව ඇති. හැබැයි නෝනක් කියන කෙනෙකුට ඒට එහා සම්බන්ධයක් නැති වෙයි. මම කතා කරන ගොඩාක් නෝනකට මම කියන එක සමහර විට එහෙම ජාතක කතාවක් තරම් මිහිරි නැතුව ඇති. හැබැයි දුක් සහගත සසරේ ඉතර වෙන පැත්තට නම් ගොඩාක් මිහිරි. ඒ මිහිර දැනෙනවද කියන එක මම දන්නේ නැහැ. නමුත් මේක තේරුම් ගන්න උත්සාහවත් වෙන්න. හොඳට හිතන්න. ඔබටයි සත්‍ය පුද්ගලය කියලා පෙනෙන්නේ කියලා මේක ඔබේ දර්ශනය ඔබේ දෘෂ්ටියක් ඔබ නොදැක්කොත් ඔබට ඊට පස්සේ පෙනෙන්නේ මොකද්ද? ඔබට දැනෙන්නේ මේ සත්‍ය පුද්ගලය කියලා. ඔබ එක දෘෂ්ටියක් අරමුණ ගන්න සතරට යයි. අනේ මේ සත්‍ය මොන තැන් වල ඉඳලා මොන විදිහේ කර්ම කරලා මෙතෙක් දෙන්නේ නැද්ද දන්නේ මොන විදිහේ කර්ම කළා මරණයෙන් පස්සේ යයිද දන්නේ නැහැ කියලා ඔබට හිතන එක වළක්වන්න බෑ. යම් වෙලාවක ඔබට හිතුනොත් පිනේ නැහැ දෙයට කෙලස් ටික එකතු කළ නිසා සත්‍ය පුද්ගලයෙ ඉන්නවා කියලා පිනින්නේ මට නේද කියලා දැක්කොත් එතමනකින්ම ඔබ අතීතයේ අන්තයට තනාගත අන්තයට දුවන එක නතර වෙනවා. එතමනකින්ම ඔබට මේ මම කොහෙන්ද ආවේ කොහාටද යන්නේ කියන එක නතර වෙනවා. ඔබට පෙවුණා නම් මේ කය මම කියන එක පෙනෙන්නේ මට. මේව හේතු ටික හදාගත්ත කියලා දන්නවනම් කය මම වෙලා අනේ මම කොහෙන්ද ආවේ කොහාට යයිද කියන උත්තරයක් එන්නේ නැහැ. මේ කය මම කියලා පෙනෙන දෘෂ්ටියක් ඇති වෙලා නම් ඒකට උත්තර හොයන්න වෙන්නේ. ඒකේ උනේ කොහොමද කියලා. එහෙම කය මම කියලා පෙනෙන දෘෂ්ටියක් මට ඇති වෙලා කියන එක දන්නේ නැත්තම් කය මම වෙනවා. එතකොට හොයන්න වෙනවා මම කොහෙන්ද දන්නේ ආවේ කියලා. සක්කාය දිට්ඨිය කියන්නේ ওই කාරණාව නොතරීමයි. ওই කාරණාව තේරුම් ගැනීම දිට්ඨි සම්පන්නයි. වෙන මොකුත් නෙවෙයි හොඳට හිතන්න. තමන් තුල ලෝකයේ උපදින හැටි දැකීමම දිට්ඨි සම්පන්නයි. එයා බාහිර ලෝකයක් දකින්න ඒ හින්දායි. මේ සත්පුද්ගල භාවයේ මට නේද පෙනෙන්නේ. ඒක හේතු ප්‍රත්‍ය නේද කියලා දකින හින්දාමයි. පුබ්බන්තේ ගංගතින මේ සත්‍ය අතීතයේ හිතියනම් කොහේ ඉඳද්ද අනාගතයට යයිද යනවා කොහේ යන්නද කියලා දෘෂ්ටියක් තියෙයිද ඕගලන්ට මේ සත්පුද්ගල භාවයේ පෙනෙන්නේ මටයි කියලා පෙනෙනවා. මේක තේරෙනවා. ඕගලන්ට මේක ඇතුළ මේ බවට පෙනෙන්නේ මටයි කියන එක දන්නේ නැත්නම් නේද ඕගලන්ට මේ සත්පුද්ගල ඉන්නවා වෙන්නේ. එතකොට නතර කරන්න බෑම අතීතයේ හිතියද කොහේ හිතියද කොහොම ඉඳද්ද කියන එක. ඒ විදිහටම ඕගලන්ට තේරෙනවා මේ රූපේ මම කියලා දෙන්නේ මේ ස්කන්ධ කෙලස් කියන දෙක එකතු කරපු වරදට නේද කියලා දැක්කොත් මම කියන අදහස දෘෂ්ටියකට පෙනෙනවා කියලා දැක්කොත් මේ කයමම වෙලා ඒ මම කොහේ ඉන්නද කොහොම ඉන්නද කොහට යන්නද කියන අදහස එන්නේ මේ කය මම කියලා පෙනෙන්නේ මට නේද දෘෂ්ටියක් නේද හැදුනේ කියලා දන්නේ නැත්තම් එයා හිතන්නේ කය මමමයි කියලා. එතකොට ඒ මම කොහේ ඉන්නද කොහොම ඉන්නද මොකෙක් වෙලා මොකෙක් ඉන්නද කියලා අපි යුදුන එක නවත්තන්න බෑ. මම කර්ම කුසල කර්ම කළා මරණය පස්සේ උපදීද කියන එක නවත්තන්න බෑ. දිට්ඨි දර්ශනය නැති වෙනකොට සක්කාය දිට්ඨිය කියන එක නිරායාසයෙන්ම තියෙනවා.
මේ දර්ශනය නැතුව සක්කාය දිට්ඨිය නැති කරනවා කියන එක වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ මම කියපු ටිකක් හොඳට තීක්ෂණ වෙන්න මම කියන ගොඩාක් වටිනා දෙයක්. ඉතින් මේ කරුණ ටික තේරුම් ගත්තොත් ඔබලගේ උත්පත කාලයේ මනුෂ්‍ය ජීවිතයේ සාධාරණ කියන වටපිට ඔබ අපතේ වෙන්නේ මේක නිකන් අහලා නතර වෙන්න එපා. ඇත්තටම ඔබේ යහපත කැමති නම් හිත වල කැමති නම් මේක හිතන්න. මේක ඇත්තටම මොහොතයක්. ඇත්තටම ජරා මරණ දුක ඔබ මුදවනවා. ඉතින් ඒකේ වටිනාකම තේරුම් අරගෙන අප්‍රමාදීව සතර දුකින් එතර වෙන්න කටයුතු කරන්න කියන එකත් මතක් කරනවා. දේශනා ගොඩක් දිග වැඩි වුණා වෙන්න ඇති. නමුත් හැමෝම හොඳට අහගෙන හිටපු නිසා මම මේ ටික මතක් කළා. අජරාමර නිර්වාණ සම්පත්තිය මේ ජීවිතේම තමන් සම්පත කරගන්න හැම දිනාටම මේ දේශනාව හේතුඵල ශ්‍රම වේවා කියලා.